ආයිබෝවන් දුවේ පුතේ. ඉතින් කොහොමද? සුබ දවසක් ඔක්කොටම. ඔන්න අදත් ඔයගොල්ලා මාත් එක්ක එකතු වෙන්නේ ඉමාශී এডুকেෂන් YouTube නාලිකාවත් එක්ක. දැන් අපේ දූල පුතාලා දන්නවා ශිෂ්‍යත්ව විභාගයට යන පහේ දූ පුතුන් ඉමාශී ප්‍රකාශන ආයතනයේ පහ ශ්‍රේණිය චූටි බබා සංගරාව ඉලක්ක කරගෙන කේන්ද්‍ර කරගෙන අපූර්ව පාඩම් මාලාවක් ඕගොල්ලන්ගේ විභාගයේ ජය තහවුරු කිරීම සඳහා අපි ඉදිරිපත් කරනවා. ඔන්න අදත් මා ඔබට මෙන්න මේ සංගරාව මේ අපූර්ව සංගරාව අප අවට සත්තු සංගරාව පහ ශ්‍රේණිය චූටි බබා සංගරාවේ තිබෙන පළමු ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසත් එක්කයි මම අද ඔබ හා සම්බන්ධ වෙන්නේ. ඔබට මතක ඇති ඔබ අපිත් එක්ක මේ පත්‍රයේ සුවිශේෂ පාඩම් එක එකතු වුණා. එහි අනුමාන ප්‍රශ්න පත්‍ර දෙකක් තිබෙනවා. එක පත්‍රයේ සහ දෙක පත්‍රය. එහි එක පත්‍රයේ පළමු කොටස පසුගිය වැඩසටහනත් එක්ක ඔබ සම්බන්ධ වුණා. ඔබ සම්බන්ධ වුණේ නැත්නම් ඔබට පුළුවන් ඕනම වෙලාවක ඉමාශී এডুকেෂන් YouTube channel එකට ගිහිල්ලා අපිව search කරලා බලන්න නැවත නැවතත් අධ්‍යයනය කරන්න. ඉතින් අද මම කල්පනා කරා එහි දෙවෙනි කොටසත් එක්ක ඔබත් එක්ක කතා බහ කරන්න. පළමු පත්‍රයේ දෙවෙනි කොටස. ඒතර දුවේ පුතේ ඔබ දන්නවා මම කලිනුත් කිව්වා ශිෂ්‍යත්ව විභාගයේදී මූලිකම බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රිය පාසලක් ඔබට ලබා දෙන්න. ඒ වගේම ශිෂ්‍යාධාර ලබා ගන්න. එතකොට පස්වෙනි ශ්‍රේණියේ පැවැත්වෙන මේ විභාගෙදී පළමු පත්‍රයේ දෙවෙනි පත්‍රයේ දෙකක් තිබෙනවා. පළමු ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්න 40ක් තිබෙනවා. මම ඔබට කිව්වා ඒ සකස් කරලා තියෙන්නේ විභව්‍යතාමාන පදනම් කරගෙන. ප්‍රශ්න දෙකෙන් දෙකට තුනෙන් තුනට වෙනස් වෙවි යන අපූර්ව ප්‍රශ්න පත්‍රයක් තමයි මේක. එතකොට ඔබ දන්නවා එක ප්‍රශ්නයකට ලකුණු 2මාර ගානේ ඔබට පළමු ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100ක් උපයා ගන්න පුළුවන්. අපි එකෙන් 50ක් දුන්නා. අපි ඉතුරු 50 අද ගමු. ඒතර ඉමාශී චූටි බබා පහ සංගරාවේ ප්‍රශ්න පත්‍ර තනිකර ළඟ මේන විභාගේ ඉලක්ක කරගත් ඒවා පුතේ. ඉලක්ක කරගත් ඒවා. ඒ වගේම ඔබට වරදින්න පුළුවන් තැන් සහ රාජ්‍යයේ ප්‍රශ්න පත්‍රයේ තුල ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් තැන්. හොඳයි. එහෙනම් අපි අද 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා අවධානය යොමු කරමු. මෙන්න බලන්න. සිරිමල් උදේ පාසලට යන විට ඉර දකුණු අත පැත්තෙන් පායා තිබුණි. හොඳට බලන්න. ඔව් ගමන් කළේ කුමන දිශාව බලාද කියලා අපෙන් අහන්නේ. එතකොට අපේ දුල පුතාලා දන්නවා උදේට ඉර තියෙන්නේ පුතේ නැගෙනහිර. හැම වෙලාවෙම සෙවණැල්ලක් වැටෙන ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේ. සෙවණැල්ලක් වැටෙන්න නම් ප්‍රතිවිරුද්ධ දිශාවක් තියෙන්න ඕනේ. එතකොට පුතේයාගේ දකුණු අත පැත්තෙන් තමයි අපිට පේන්නේ ප්‍රශ්න කියන්නේ පායලා තිබුණා නේද? ඉර පායලා තිබුණේ දකුණු අත පැත්තෙන්. එතකොට දකුණු අත පැත්තේ පුතේ තියෙන්නේ නැගෙනහිර දිශාව. උපුල් ඊළඟ නැවේ අපි අර ඉගෙන ගන්න. එහෙනම් මෙයා බලාගෙන යන්නේ උතුරු දිශාව. පේනවා නේද? ඒක දිශාව අනුව තමන් තීරණය කර ගන්නට ඕනේ. ඔන්න ඊළඟට අපි ගමු 22. ඒක ටික අපූර්ව ප්‍රශ්නයක්. අඩු වැඩි අඩුයි වැඩි කියන සංකේත දෙක පදනම් කරගෙන පුතේ මල්ල කැති පබළු සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉගෙන ගන්න ඕනේ. හරි? එතකොට රතු පාට, නිල් පාට, කහ පාට, රතු පාට. දැන් ඊතලෙන් තමයි මේක ඔබ තේරුම් ගන්න ඕනේ. ඊතලයේ ඔයගලගේ දකුණු අත පැත්තට තියෙනවා නම් මුල එක අඩුයි, මේ පැත්ත එක වැඩි. ඊතලයේ හිස වම් පැත්තට තියෙනවා නම් වම් පැත්තේ කොටස වැඩි, දකුණු පැත්තේ කොටස අඩුයි. එහෙනම් අපෙන් අහනවා වැඩියෙන් මැත්තේ කුමන පාට පබළුද? පුතේ මේ බලන්නකෝ. රතු පාට අඩුයි, නිල් පාට වැඩිනේ මේකෙන් කියන්නේ. මේ බලන්න. අතන ඊතලයේ පෙන්නලා තියෙනවා දකුණු අත පැත්තට. එතකොට රතු අඩුයි, නිල් වැඩි. මෙතනින් කියනවා කහ අඩුයි, රතු වැඩි. පේනවද? ඒකේ ඊතලයේ තියෙන්නේ දකුණු අත පැත්තට. කහ වැඩි, රතු අඩුයි. දැන් ඒක අඩු වැඩි කියන සංකේතෙත් එක්ක තමයි අපි නිතර සාකච්ඡා කරන්නේ. රයිට්. නැවත බලන්න. මොකද මේක අලුත් ජාතිය ප්‍රශ්නයක්. පරණ කොටසෙදිත් අපි මේක ඉගෙන ගත්තා. නමුත් ටිකක් ඒක අවබෝධයෙන් තේරුම් ගන්න ඕන. බලන්න. ඊතලයේ පුතේ දකුණු අත පැත්තට තියෙනවා නම් මුල තියෙන එක අඩුයි, මේ දකුණු අත පැත්තේ තියෙන එක වැඩි. හැම වෙලාවෙම ඊ හිසෙන් බලන්න. එහෙනම් මේකේ බලන්න රතු පාට අපි 5යි කියලා හිතමුකෝ. රතු පාට 5 නම් නිල් පාට වැඩිනේ 10යි. එහෙනම් මෙතන බලන්න රතු 10 ගත්තා නම් කහ පාට ඊටත් වඩා
අඩු වෙන්නට ඕනේ. කහ පාට ඊටත් වඩා අඩු වෙන්න. එහෙනම් බැඩියෙම තියෙන පාට අපිට ගන්න පුළුවන් ඒ අනුව පැහැදිලි උත්තරයක් අපිට එනවා නිල් පාට. දැන් පැහැදිලිනේ. ඒක පුතේ අපි ඉසත් එක්ක තමයි ඒක සාකච්ඡා කරන්නේ. දැන් ඒකේ තව ප්‍රශ්නයක් අපෙන් අහන මේ බලන්න. රතු පාට පබළු ගණන 36කි. කහ පාට පබළු ගණන කොපමණද? දැන් අන්න බලන්න එතනදී අපි රතු පාට පබළු ගණන 36 කියලා කියනවා. එතකොට අපි රතු පාටට 36 ආදේශ කරගන්නවා. එතකොට නිල් පාට අපිට ඊට වඩා වැඩි වෙන්න ඕනේනේ. නේද? එතකොට කහ පාට පබළු ගාන පුතේ මෙතන දීලා තියෙන ඒවෙන් අනිත් ඒවා දෙකම වැඩි වෙන්න ඕනේ. එතකොට කහ පාට අඩු එකක්නේ. අපි ඒ අනුව දීලා තියෙන උත්තර වලින් අඩු එක තීරණය කරනවා. අන්න 24යි. අඩු පාට අපි තීරණය කරනවා. පැහැදිලිද? දැන් අපි කලින් ප්‍රශ්න නැවත ඔබට අවධානය යොමු කරොත් මේ බලන්න. කලින් ප්‍රශ්න අපි නැවත අවධානය යොමු කරොත් පුතේ වැඩියෙන්ම තියෙන නිල් පාට කියලා ගත්තේ. හරි? රතු පාටට වඩා වැඩි නිල් පාට. එහෙනම් මෙතන රතු පාටට වඩා අඩුයි කහ පාට. ඒ අනුව වැඩි පාට ගත්තේ නිල් පාට නිසා ඊළඟ ප්‍රශ්නේදී අපිට කහ පාට පබළු ගාන අඩු එකක් ගන්න ඕනේ දීලා තියෙන උත්තර වලට වැඩි උත්තරයට අමතරව. ඒ අනුව අපි තීරණය කරා අන්න 24 උත්තරේ ගන්න පුළුවන් කියලා. ඒක හදන්න අවශ්‍යත් නැහැ. ප්‍රමාණය Taman තේරුම් ගැනීම අඩු සහ වැඩි කියන සංකේතය තේරුම් ගැනීම තුළින් ඔබට ඒක තේරුම් ගන්නට පුළුවන්. right. ඊළඟට මෙන්න තව ආදේශන ගැටලුවක්. හොඳින් බලන්න. පහත ගැටලුව දෙස බලන්න. පුතේ මේ වගේ එකක් නිකන් කරගෙන යන්න එපා. මේකට ඉලක්කමක් අපි දාමු. එතකොට අපිට පේනවාද එක වගේ සංකේත දිහා බලන්න. වෘත්ත දෙකට අපි දාමු නිකන්. අපි හිතමු වෘත්ත දෙක 4යි නම් අපිට යන්න පුළුවන් වෘත්තයක් 2යි. එන අනිත් වෘත්තෙත් 2යි. දැන් පේනවද ඔබට 2යි 2යි 4යි. අපි ත්‍රිකෝණ දෙකත් බලමු. 6යි. 6 ගානට දෙකට කඩන්න. අන්න එනවා. අපිට ගන්න පුළුවන් මේ බලන්න 3යි. මේ වෘත්තෙත් 3යි. හරිනේ. එහෙනම් අපිට ත්‍රිකෝණයට 3 මෙතනට ආදේශ කරනවා. එහෙනම් 7න් 3ක් ගියාම අපිට සමචතුරස්‍රය ගන්න පුළුවන් 4යි. දැන් වැඩේ ඉවරයි. පේනවා නේද? දැන් ගාන මම වමේ ඉඳලා දකුණ කියලා සාමාන්‍ය අපි එකතු කරන්නේ දකුණ ඉඳලා වමට. නමුත් ආදේශනයේදී පුතේ අපිට මේ විදිහට දෙයක් ආදේශ කරගත්තට කිසි වරදක් නැහැ. එහෙනම් සමචතුරස්‍රයේ අගේ අපිට ආවා කීයද? 4යි. ලේසි නේද? එහෙනම් ඒකෙන් අපෙන් අහනවා 25 වෙනි ප්‍රශ්නේ. ස්ථානට ගැලපෙන පිළිතුර කොහොමද? පුතේ අපි ඒක ආදේශ කරමු මෙහෙම. ත්‍රිකෝණේ වෘත්තය අපි දන්න එක ගත්තා 2යි. ත්‍රිකෝණේ 3යි. 3 වාරයක් 2ද ධනද? සංකේත දිහා අපි යන්න හොඳට බලන්න ඕනේ. සංකේතය එතන තියෙන පුතේ එකතු කිරීමක්. එහෙනම් 3යි 2යි 5යි. අපි සමචතුරස්‍රයට දාගමු. සමචතුරස්‍රයට අපි දැම්මම ආව අපිට කීයද? 4. එහෙනම් 3යි 2යි 5යි 5 වාරයක් 4 20යි. අන්න දැක්කද? පහසුවෙන්ම ගන්න පුළුවන් ප්‍රශ්නයක් ඒක. හොඳයි 26. ළමයි 4 දෙනෙකුගේ උපන්දින පහත දැක්වේ. ඒකෙන් 3 දෙනෙක් දීලා තියෙනවා පුතේ. මේ බලන්න. අමල්, කමල් ඊට අමතරව තියෙනවා විමල්. වයසින් වැඩි ළමයා. වයසින් වැඩි ළමයා බලන්න පුතේ ඉස්සෙල්ලා ඉපදෙන්නෙක් කෙනානේ වයස වැඩි. එහෙනම් මේ දීලා තියෙන අවුරුදු වල 2012 තියෙනවා, 2015 තියෙනවා, 2013. පරණම අවුරුද්ද මොකද්ද? ඔබට පේනවා 2012. එයානේ වේලාසරින් ඉපදිලා තින්නේ. ඒ කවුද? අමල්. අන්න වයසින් වැඩි කෙනා අමල්. ඒකේ අවුරුද්ද දිහා බැලලා අපිට තීරණයට එන්න පුළුවන්. එහෙනම් වයසින් අඩු කවුද කියලා අපෙන් අහනවා. අන්තිමට ඉපදිච්ච කෙනා මේ දීලා තියෙන උත්තර වලින්. අන්තිමට ඉපදිලා තියෙන්නේ 2015. 2015 අපි ගන්න කවුද? කමල්. එකම උත්තරේ බලන්න අපිට උත්තරේ සොයා ගන්න ඒ ප්‍රශ්නේ තුල යම් උදව්වක් අපිට කරලා තියෙනවා. අපි ඒ උදව්ව තමයි තීරුම් අරගෙන කරන්නට ඕනේ. හොඳයි 28. පහත පිරුවට ගැලපෙන පිළිතුරු තෝරන්න. පුතේ දැන් විභව්‍යතාමානත් එක්ක මේකේ යම් යම් බාහිර දේවල් ඔයගලන්ට ඉගෙන ගන්න තවත් විෂය කරුණු දාලා තිනවා. ප්‍රස්ථා පිරුළු කියන ඒවා ඔයගොල්ලෝ දන්නවනේ. අර වගේ, බඳු, සේ ඒ වගේ එකකින් අපිට ප්‍රස්ථා පිරුළක් හඳුනන්න පුළුවන්. ගලේ කෙටු අකුරක් වගේ කියන්නේ මොකක්ද කියලා අහනවා. මේ බලන්න. යමක් ඉක්මනින් වෙනස් වන බව, යමක් ස්ථීරව පවතින බව, ඊට අපහසු කටයුත්තක් බව. මොකක්ද අපි ගන්නෙ? යමක් ස්ථීරව පවතින බව. ගලේ කෙටු අකුරක් වගේ. ගලේ අකුරක් කෙටුවම පුතේ ඒවා මැකෙන්නේ නැහැ. දැන් බලන්න පෙර රජ දවස අපේ රජවරු සෙල්ලිපි කරා. ඒ සෙල්ලිපි තාමත් අපිට දකින්න පුළුවන් නේද? තාමත් දකින්න. ඒවා ගල්වල ලියු අකුරුනේ.
අන්න සදාකාලිකව අපිට දකින්න පුළුවන් යම් යම් ප්‍රමාණයක් ක්ෂය වෙන්න පුළුවන්. නමුත් බොහෝ කාලයක් තිබෙනවා. 29. 29 වෙනි ප්‍රශ්නේ බලමු. කළුවා මාරපන ගියා වගේ නිතර අහන දෙයක්. කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව කිසිම අවබෝධයක් නැතුව ඔය එකපාර කරනකොට අපි කියනවා කළුවා මාරපන ගියා වගේ. 30. ඔන්න දැන්වීම් පුවරුවක මෙන්න මේ විදිහේ අපූර්ව දැන්වීමක් අලෝලා තියෙනවා. බලන්න පුතේ. හෙළ බොජුන් හල සෙනසුරාදා හැර මේ බාණ්ඩික දාලා තිනවා. සෙනසුරාදා හැර සතියේ සෑම දිනකම පෙරවරු 10 සිට පස්වරු 1 දක්වාත් පස්වරු 2 සිට පස්වරු 5 දක්වාත් ඔබට අවශ්‍ය ආහාර පාන ගත හැකිය. දවල්ට පොඩි බ්‍රේක් එකක් අරගෙන කොටස් දෙකකට තියෙනවා. අපෙන් අහනවා සතියක් තුල මෙම ආයතනය විවෘතව තබන කාලය. පුතේ ඉස්සලා අපි එක දවසක් හොයලා බලමු. ඒක හොයන්නේ මෙන්න මෙහෙමයි. මේ බලන්න මම පොඩි උදව්වක් ඔයගලන්ට කරලා තියෙනවා. පොඩි දෙයක්. ඉස්සලා මම ගත්ත පුතේ උදේ කාලේ ඉවර කරන්නේ එකටනේ. එක ඩිජිටල් වෙලාවට ගත්තා. එතකොට අඩු කරන්න ලේසි 13. මේ හෙළ බොජුන් හල පටන් ගන්නෙ 10ටනේ. එහෙනම් 13න් 10ක් අඩු කරාම පුතේ 3යි. 13න් 10 කියන්නේ 10 11 12 1 පැය 3යිනේ. ඊට පස්සේ මෙන්න හවස 5ට වහන්නේ 5 කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඩිජිටල් වෙලාවෙන් 14 1 13 2 ඒ විදිහට ගන්නේ 10 ඒ විදිහට යන්න 13 14 15 ඩිජිටල් ක්‍රමයට. එතකොට මේක 2 ඉඳලා 17 දක්වා ඉන්නවා. දැන් 17න් 14ක් අඩු කරාම එතනත් පුතේ පැය 3යි. එහෙනම් මේ හෙළ බොජුන් හල දවසකට විවෘත කරලා තියෙනවා පැය 6ක්. පැය 6ක්. හැබැයි මේ හෙළ බොජුන් හල සෙනසුරාදා වහලා. ඒ කියන්නේ සතියකට දින 7යිනේ. 7න් එකක් ගියාම කීයද? 6යි. එහෙනම් තියෙන්නේ පුතේ අපිට මේ පැය 6 6න් ගුණ කරන්න. අන්න 6 වාරයක් 6. එතකොට උත්තරේ එනවා පැය 36යි. ඒ කියන්නේ දෙවෙනි උත්තරේ ළඟට අපිට එන්න පුළුවන්. දැක්කද? එක දවසකට පැය 6යි සෙනසුරාදා හැර සතියට දවස් 7න් ඒක අයින් කරාම දින 6ක් එනවා. එහෙනම් 6 වාරයක් 6 36යි. මෙන්න මේ විදිහට කටු වැඩ කරලා ඕනේ පුතේ. මේ වගේ ගැටලුවකදී අපි උත්තර හොයා ගන්න. right. ඊළඟට 31. දැන්වීම් පෝරුව අනුව සාවද්‍ය ප්‍රකාශය කුමක්ද? මොකද්ද පුතේ සාවද්‍ය කියන්නේ? සාවද්‍ය කියලා කියන්නේ ඒකේ විරුද්ධ පදේ නිර්වද්‍ය. නිර්වද්‍ය කියන්නේ නිවැරදි. සාවද්‍ය කියන්නේ වැරදි. අපෙන් අහන්නේ බොරු වාක්‍ය. බලන්න ඉරිදා දින ආයතනයේ විවෘතව ඇත. ඒක හරිනේ. සෙනසුරාදානේ වහලා තියෙන්නේ. දිනකට පැය 6ක් විවෘතව තිබේ. ඒ කතාවත් ඇත්ත. එහෙනම් බලන්න සඳුදා වාලා කියලා කතාව අපිට පිළිගන්න බෑ. වහලා තියෙන්නේ සෙනසුරාදා විතරයි. සඳුදා දින ආයතනයේ වස ඇත කියන එක අපිට පිළිගන්න බෑ. නිවැරදි නේද? right. අපි යමු 32. ටැංකියකින් මිනිත්තුවකට එක මිනිත්තුවකට පුතේ මිලිලීටර් 100ක් ජලය කාන්දු වෙනවා. හරි? අනේ මිනිත්තු 30කදී කාන්දු වන ජල ප්‍රමාණය අපෙන් අහනවා. එහෙනම් මිනිත්තුවකට 100යි. එතකොට මිනිත්තු 30කට බලන්න පුතේ අපි 30 100ෙන් ගුණ කරනවා. මිනිත්තුවකට 100යි. ඒතර ඔබ දන්නවා 100ෙන් ගුණ කරද්දී අර 30 එම්මම අරගෙන අගට බිංදු දෙකක් දැම්මනම් හරියට හරි පුතේ. එහෙනම් අපිට එන උත්තරයක් මේ බාණ්ඩ. ගුණ කරගෙන යනකොට 3000 කියන උත්තරේ. එහෙනම් අපිට දැන් තියෙන්නේ මේක පරිවර්තනය කරන්න ලීටර් මිලිලීටර්. එතන මේ දීලා තියෙන්නේ මොනවද? මිලිලීටර්. එහෙනම් මිලිලීටර් 3000 ලීටර් වලට පරිවර්තනය කරාම ලීටර් 3 කියන උත්තරයට අපිට එන්න පුළුවන්. මොකද මිලිලීටර් 1000කින් ලීටරයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. 33 වෙනි ප්‍රශ්නෙට යන්න. මම අඹ 280කින් 4න් 3ක් යාළුවන් අතර බෙදා දුන්නේ නම් මා ළඟ ඉතුරු වන අඹ ප්‍රමාණය. මේකත් සරල ගැටලුවක් පුතේ. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද දන්නවද? මුළු අඹ ගෙඩි ටික හතරක් ගොඩවල් හතරකට වෙන් කර ගන්නවා. එහෙනම් වෙන් කර ගන්න අපි මොකද කරන්නේ? 280 බෙදමු 4. මනෝමයෙන් කරමු. මේ බලන්න පුතේ 28ට 4 ඒවා 7යි. 7 වාරයක් 4 28යිනේ. එහෙනම් බිඳුවයි ඊළඟ එකට. එහෙනම් එක ගොඩක වටිනාකම පුතේ මොකද්ද? 70යි. එහෙනම් මොකද කරේ? මම 70 තුන් දෙනෙකුට බෙදලා දුන්නා. ඔයාටත් 70ක්, ඔයාටත් 70, ඔයාට. දැන් ඉතුරු වෙලා තියෙන එකේ එක ගොඩයි. එක ගොඩයි කියන්නේ උත්තරේ 70යි. මගේ ළඟත් 70ක් තියෙනවා. 70 3ක්
3 දෙනෙකුට බෙදලා දුන්නා. පැහැදිලිද? හරි. යන් 34. මේකත් හොඳට කරන්න ඕන ගැටලුවක්. මේ බලන්න. හෙට මාර්තු 23 වන ඉරිදාය. පෙරේදා දිනය හා දවස කුමක්ද? පුතේ මේක දිහා බලන් හිටියට උත්තරේ ගන්න පුළුවන්. මේකට පොඩි උප්පර වැට්ටියක් දාන්න ඕනේ. මොකද්ද දානවද උප්පර වැට්ටිය කියන උපක්‍රමය? අපි මෙන්න මේක පොඩි chart එකක් දාගන්නවා. ඉස්සෙල්ලා මම ලියනවා. දැන් හෙටනේ මාර්තු 23 වන ඉරිදා. එහෙනම් පුතේ අද කවද්ද? එහෙනම් ඉස්සෙල්ලා මෙහෙම දාගමු අද හෙට ඊයේ. අද අපි දානවා ඔන්න පෙරේදා. මේ විදිහට පොඩි chart එකක් දාගන්න ඕනේ. අද ඊයේ පෙරේදා මේ පැත්තෙන් හෙට ඕනනම් අනිද්දා ඒ විදිහට දාගන්න පුළුවන්. ඊළඟට අපි කරන්නේ මෙන්න හෙට 23 වන ඉරිදා එක ලියා ගන්නවා. දන්න තොරතුරු ලියා ගන්නවා. හෙට 23 වන ඉරිදා. එහෙනම් ආපස්සට එනවා. එතකොට අද 22 වෙනි සඳුදා. හරිද බලන්න? වැරදි. එතකොට මේ පැත්තෙන් දැම්මොත් හරිද සඳුදා? නෑ. ආපස්සට යනවා කියලා කියන්නේ පුතේ අපි යන්න ඕනේ ගිය අතීත කාලෙට. එතකොට ඉරිදාට කලින් දවස ගන්න. සඳුදා නෙමෙයි අපි ගන්න. එතකොට මොකද්ද? සෙනසුරාදා. දැක්කනේ දැන් අපි මෙතන සඳුදා දැම්මොත් උත්තරේ වරදිනවා. එහෙනම් ආපහු ඊට එහා යනවා ඉරිදා. ඊයේ සෙනසුරාදාගෙන් පස්සේ ඉරිදා සෙනසුරාදාට ආව. සෙනසුරාදාගෙන් පස්සේ අපි යනවා අන්න සිකුරාදා. ඊට පස්සේ පෙරේදා තව ටිකක් ඈතට යනවා 20 වෙනි බ්‍රහස්පතින්දා. ওই විදිහට දාගන්න ඕන. නැවත බලන්න. දීලා තියෙන තොරතුරු පුතේ 23 ඉරිදා. එහෙනම් අපි යනවා අතීතයට. අද 22 වෙනි සෙනසුරාදා. එහෙනම් ඊටත් එහා යනවා ඊයේ 21 වෙනි සිකුරාදා. අහන්නේ පෙරේදා. එතකොට 20 වෙනි බ්‍රහස්පතින්දා කියන උත්තරේ අපිට ගන්න පුළුවන්. අහන්නේ දවස අපි බ්‍රහස්පතින්දා කියන උත්තරේ ගන්න. දැන් පැහැදිලිද ඔබට? මේ වගේ එකක් කරනකොට කලබල වෙන්න එපා. මේ විදිහට පොඩි chart එකක් දාගන්න. ඒ chart එකෙන් තමයි අපි උත්තරේ යන්නේ. සඳුදා ඉරිදා ඒවා පටල ගන්න නැතුව හරියට ඒක නිවැරදිව කරන්නට ඕනේ. 35. ට්‍රේස් 3ක් තියෙනවා කියලා හිතන්න. A B C කියලා කෑම දාන ට්‍රේස් 3ක් තියෙනවා. ආහාර එකක තියෙනවා. රස කැවිලි තව එකක තියෙනවා. කැවුම් තව එකක තියෙනවා. මේකේ සම්බන්ධය පෙන්වන්න තමයි පුතේ මේ වෘත්ත 3ක් ඇඳලා තියෙන්නේ. ඒ වලින් පෙන්වන්නේ මොකක්ද අහනවා. හොඳට කල්පනා කරන්න මේ තුන දාලා බලමු අපි. සාමාන්‍යයෙන් පුතේ ලොකු ට්‍රේ එක අපි හිතමු ආහාර කියලා. ලොකු ට්‍රේ එක අපි ගන්නවා මොනවද? ආහාර. එතකොට ආහාරවල එක්තරා ආහාර වර්ගයක් තමයි B. ඒ මොනවද? රස කැවිලි. එක්තරා ආහාර වර්ගයක් තමයි මොකද්ද පුතේ? B රස කැවිලි. ඒ රස කැවිලි වලින් එක වර්ගයක් පමණයි කැවුම්. අන්න එනම් ඒ කැවුම්. හරි? ලොකු ට්‍රේ එක ආහාර වර්ග වලින් එකක් තමයි B එක රස කැවිලි. ඒකෙන් එක රස කැවිල්ලක් තමයි කැවුම්. එහෙනම් අපිට කැවුම් නේද දාන්න පුළුවන්. ඔව්. අන්න කැවුම් කියන උත්තරේට අපිට එතනදී එන්න පුළුවන්. right. අපි යන් 36. ඉස්තැන්ට වඩාත් ගැළපෙන පිළිතුර තෝරන්න. පුතේ මේ බලන්න. වැවට සොරවුවක් නම් ලියද්දට තියෙන්න ඕනේ මොකද්ද? වක්කඩ. සොරවුව කියන්නේ පුතේ වැවේ තියෙන ජලය අපිට මුදා හරින්න පුළුවන් තැනක්. එහෙනම් ලියද්දක අපි ගන්න කුඹුරක වැඩිපුර ජලය තියෙනවා නම් අපිට වක්කඩෙන් අනිත් ලියද්දට මාරු කරන්න පුළුවන්, යවන්න පුළුවන්. ඒක අර සොරවුව වගේ විවරයක්, විවෘත ස්ථානයක්. ඒ විවෘත ස්ථානෙන් අපිට ජලය හුව මාරු කර ගන්න පුළුවන්. 37 පාසලට ශිෂ්‍යයා නම් රෝහලේ කවුද ඉන්නේ කියලා අහනවා. පුතේ පාසලේ ශිෂ්‍යයා කියන්නේ අර ගොඩක් ඉන්න කට්ටියනේ. නැත්තම් ගුරුවරු ඉන්නවා, විදුහල්පති ඉන්නවා, ශිෂ්‍ය නායකයෝ ඉන්නවා. එහෙම ඉන්නවනේ. නේද? ඒ වගේ රෝහලක් ගත්තොත් පුතේ ડોක්ටර්ස්ලා ඉන්නවා, නර්ස්ලා ඉන්නවා, ඇටෙන්ඩන්ට්ස්ලා ඉන්නවා, සුළු සේවකයෝ ඉන්නවා. නමුත් ගොඩාක් ඉන්නේ කවුද? ඉස්කෝලේ ළමයි වගේ ගොඩාක් ඉන්නේ කවුද? රෝගීන්, ලෙඩ්ඩු. නේද? නර්ස්ලා ටිකයි, ડોක්ටර්ස්ලා අඩුම අඩුයි. නර්ස්ලා 10 නම් වෝඩ් එකකට වාට්ටුවකට ડોක්ටර්ස්ලා එක්කෙනයි. නමුත් ලෙඩ්ඩු නේද? ඇඳන් උඩ ඉන්නවා, ඇඳන් යට ඉන්නවා, වැඩිපුර රෝහල් වල තත්ත්වය අනුව ඒ විදිහට ගන්න. අන්න ඒක තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. 38 අපි මේ කතා කරන්නේ පහ ශ්‍රේණියේ චූටි බබා සංග්‍රහයේ පළමු ප්‍රශ්නය පත්‍රයේ දෙවෙනි කොටසත් එක්ක. අපිට තවත් ටිකක් කල්පනා කරන්න ඕන ප්‍රශ්නයක්. නිවැරදි පිළිතුරු යටින් ඉරක් අඳින්න. පුතේ A B කියලා ඔන්න කඩදාසි දෙකක් තියෙනවා. A කඩදාසියේ දිගයි පළලයි 8යි 8යි. B කඩදාසියේ දිගයි පළලයි 1යි 1යි. දැන් පුතේ දිග පළල කියපු ගමන් අපිට මතක් වෙන්නේ වර්ගඵලය. පුෂ්ඨීය වර්ගඵලය අපිට පතු පිට වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ අනුව අපිට පුළුවන් පළවෙනි එකේ වර්ගඵලය හොයන්න 8 වැඩි කිරීම 8 කීයද පුතේ? 64යි.
8 වැඩි කිරීම 8 64යි. එතකොට මේකේ වර්ගඵලය එක වැඩි කිරීම එක 1යි. එහෙනම් අපිට 1යිනේ එකෙන් එන්නේ ඒ වගේ ඒවා 64ක් කපා ගන්න පුළුවන්. තේරෙනව නේද ඔබට? A කඩදාසියෙන් B කඩදාසිය පාවිච්චි කරලා අපිට සමචතුරස්‍ර කපා ගන්න පුළුවන් 64ක්. ඇයි? එක වැඩි කිරීම එක 1යි කියන්නේ එකමයි. 64 අපිට ගත්තාම ඒකෙන් ඒ වගේ කෑලි 64ක් කිසි කරදරයක් නැතුව කපා ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට අරකේ වර්ගඵලය හෙව්වා, මේකේ වර්ගඵලය හෙව්වා, අරකේ වර්ගඵලය මේක වර්ගඵලය බෙදන්නයි තියෙන. පුතේ මෙතන බෙදන්න දෙයක් නැහැ පුතේ. අතන 1යි තියෙන නිසා 64 වගේ කෑලි 64ක් අපිට ඵල B එකෙන් කපා ගන්න පුළුවන්. වර්ගඵලය කියන තේමාව ඔයගලන්ට නැහැ. නමුත් මේ වගේ සුවිශේෂ නිර්මාණාත්මක ගැටලුවක් එන්න ඉඩකඩ තියෙන එක වැඩි. හරි. අපි යන් 39. වත්තක මෙන්න හොඳ ප්‍රශ්නයක්. වත්තක කුකුලෝ හා ගවයෝ සමානව සිටිති. අපි දන්නේ. අපි දන්නේ එක දෙයයි එමෙ සතුන්ගේ එකතුව 36යි. සත්තු 36ක් ඉන්නවා. එහෙම නේද මේ කියන්නේ? වත්තක කුකුලෝ හා ගවයෝ සමානව සිටි. එමෙ සතුන්ගේ කකුල් වල එකතුව. සත්තු නෙමෙයි පුතේ. කකුල් වල එකතුව 36යි. කකුල් වල එකතුව 36යි. එහෙනම් වත්තේ සිටින කුකුලන් ගණන අපෙන් අහනවා. දැන් සාමාන්‍යයෙන් පුතේ මේ ගානේ අහන විදිය අනුව අපිට විවිධ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි කරන දෙයක් තමයි සත්තු ගාන දෙගුණයක් කරලා පාද ගානෙන් බෙදලා අපි අඩු වැඩි වශයෙන් ගන්න ක්‍රම තියෙනවා. මෙතන එහෙම බෑ. මෙතන සත්තු වර්ග දෙක තියෙනවා. කකුල් ගාන විතරයි දීලා තියෙන්නේ. සත්තු ගාන දීලා නැහැ. ඒතර සාමාන්‍ය පුතේ අපි බලමු. හොඳට බලන්න. කුකුලට සාමාන්‍ය කකුල් කීයද? 2යි. ගවයාට කකුල් කීයද? 4යි. 2යි 4යි එකතු කරන්න 6යි. එතකොට අපි ගවයයි කුකුලයි ගත්තාම උන්ගේ මුළු පාද සංඛ්‍යාව 6යි. පැහැදිලිද ඒක? එහෙනම් දැන් කකුල් ගාන අපි සම්පූර්ණ කකුල් 36 6ෙන් බෙදමු. මෙන්න මේ විදිහට මේ බලන්න. 36ට 6ව 6යි. 6 වරක් 6 36යි. අන්න අපිට පුළුවන් නේද පුතේ සත්තු ජෝඩු 6ක් අයින් කරන්න. ඒ කියන්නේ දැන් අපි කකුල් වලින්නේ මේ දෙන්න ගත්තේ කුකුළු එක කුකුලයි එක ගවයයිනේ. ඒ වගේ එක සෙට් එකක් නේ ගත්තේ. එක ගෲප් එකක්. එහෙම නැත්නම් එක ජෝඩුවක්. අපිට අන්න මෙතනදී පුළුවන් ඒ වගේ ජෝඩු කීයක් වෙන් කරන්නද? 6ක් වෙන් කරන්න පුළුවන්. 6ක්. ඒ වගේ ජෝඩු 6ක් අයින් කරන්න පුළුවන්. ඇයි? කකුල් ගානින් අපි එක ගත්තේ. ගවයට කකුල් 4යි, කුකුලට කකුල් 2යි, ඔක්කොම 6යි. එහෙනම් 6 ගානේ 6 සෙට් පුතේ මෙතන අපිට වෙන් කරන්න පුළුවන් 6ක්. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් ඉන්නේ කුකුලොත් 6යි, ගවයොත් 6යි. පැහැදිලිද? කුකුලොත් 6යි, ගවයොත් 6යි. එතකොට මේ විදිහට ගත්තම එනම් අපිට යන්න වෙන්නේ කුකුලන් ගණන. අපි දැන් කකුල් ගාන දාලා බලමු මේ බලන්න. 6 වරක් 2 12යි. අර කුකුළු 6 දෙනාට අයිති කකුල් ටික අයින් කරමු. ඊළඟට මම කියවනේ 6 ගාන ඉන්නවා කියලා ගවයොත් 4ක්. 4 ගත්තේ ඇයි? කකුල් 4යි උන්ට තියෙන්නේ. ගවයෝ 6යි, කකුල් 4යි. 6 වාරයක් 4 24යි. හරිනේ. දෙක එකතු කරන්න බලන්න. එතකොට එනවා අපිට කීයක්ද? 2යි 4යි 6යි 2යි 1යි 3යි 36යි. හරිනේ. මෙතන තියෙන 36 එනවා. ඒ අනුව අපිට කුකුළු ගාන ගන්න පුළුවන් 6යි. ගවයෝ හැවුවනම් ගවයොත් ගන්න පුළුවන්. මේ ගැටලුවේ පුතේ එක එක ක්‍රමවේදයට අහනවා. දැන් මේ තියෙන ක්‍රමේ කකුල් විතරක් දීලා තියෙන නිසා අපිට අර සත්තු දෙන්නගෙම තියෙන මුළු කකුල් වලින් දී ඇති කකුල් ප්‍රමාණය බෙදලා ගොඩවල් ගාන අල්ල ගන්න ඕනේ. ගොඩවල් ගාන අල්ලගත්තා නම් අපිට මේක මේ විදිහට කරන්න පුළුවන්. නැත්තම් අර සත්තු වෙන වෙනම අහන අවස්ථාවලදී සත්තු ගාන දීලා තියෙන අවස්ථාවේදී වෙනත් ක්‍රම තියෙනවා. අපි එවැනි වෙනත් ක්‍රම කීපයක් ඉදිරි ප්‍රශ්න පත්‍රවලදීත් වැඩිපුර සාකච්ඡා කරමු. හොඳයි එහෙනම් අවසාන ප්‍රශ්නට යන්න. සංගව ඇති වචනේ තෝරන්න. මේ වගේ මම මීට කලිනුත් කියලා දීලා ඇති අපි 4 දරුවන්ට නම් දැන් මම 5 දරුවත් එක්ක මුණ ගැසෙන්නේ මෑත කාලේ සිටනේ. එතකොට 4 දරුවන්ටත් තියෙනවා මෙවැනි වැඩසටහන් අපේ හිමාංශී এডুকেෂන් YouTube නාලිකාවේ. නංගිලා මල්ලිලා ඉන්නවා නම් ඒගොල්ලන්වත් දැනුවත් කරන්න. ඒ වැඩසටහනුත් නරඹන 4 චූටි බබා සංගරාවෙන්. අද මම ඔබත් එක්ක කතා කරන්නේ ළඟ මෙන 5 විභාගෙට යන දූපුතුන් වෙනුවෙන්. මේ බලන්න රහස් වචන හොයන හැටි. මුල අකුර අහසේ ඇත රහසේ නැත. දෙවන අකුර රතීට ඇත රසීට නැත. තුන්වන අකුර මලට නැත තලට ඇත. පුතේ අපි දැන් පළවෙනි අකුර හොයන්නේ මේමයි. ඉස්සෙල්ලා අර දීලා තියෙන අහසෙයි රහසෙයි එක වගේ අකුරු කපලා දාමු අපි. මෙන්න කපනවා මම. මේ බලන්න.
ඔන්න මං කපනවා. මේ බලන්න. 6න්නට මේකේ 6න්න කැපුවා. හරි? සෙයන්නට මේකේ සෙයන්න කැපුවා. පුතේ නැත කියන එක අපිට වැඩක් නෑ. නැත කියන එක දිහා බලන්නවත් එපා. නැත නම් ඉතින් වැඩක් නෑනේ. එහෙනම් ඇත කියන එකේ ඉතුරු වෙච්ච අකුර අයන්න. මම පැත්තක ලියාගත්තා. right? දෙවන අකුර. එක වගේ අකුරු කපමු. ර කැපුවා. දැක්කද? ට කැපුවා දෙකේම. නැත කියන එක බලන්නවත් එපා. නැතනම් වැඩක් නෑනේ. අපි එන ඇත කියන එකේ ඉතුරු වෙච්ච අකුර ගමු තී. අත්ති කියන එක ගත්තා. මෙන්න අන්තිම අකුර. මලට තලට අපි ලයන්නට මේකේ ලයන්න කපමු. දැක්කද? පුතේ ටයන්නට මේකේ ටයන්න කපලා දාන්න. හරිනේ. නැත කියන එක නම් ඉතින් වැඩක් නෑනේ. නැතනම් ඒක දිහා බලන්නවත් එපා. ඇත කියන එකේ ඉතුරුනේ අකුර මොකද්ද? ත. අන්න රහස් වචනේ අපිට ආවා අතීත. දැක්ක නේද? කොච්චර ලේසිද බලන්න. නැත්තම් සමහරු මේක දිහා බලන් ඉట్లా හරි අමාරු දෙයක් හැටියට සලකන අරකේ තියෙනවලු මේකේ නෑලු මේකේ තියෙනවලු අරකේ නෑලු. එහෙම කිව්වම ළමයා කලබල වෙනවා. කලබල වෙන්න දෙයක් නෑ. මෙන්න මේ විදිහට සමාන අකුරු කපලා දාන්න පුතේ. නැත කියන එක දිහා බලන්නවත් එපා. ඇත කියන එකේ ඉතුරු වෙච්ච අකුර ගන්න. එතකොට අපිට රහස් වචනේ අන්න පහසුවෙන් සොයා ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. ඔන්න එහෙමනම් අපි පළමු ප්‍රශ්න පත්‍රයේ අවසන් ප්‍රශ්න දෙවෙනි කොටසේදී ප්‍රශ්න 20ක් අද ඔන්න සාකච්ඡා කළා. මේ පළමු අදියර කලින් වැඩසටහනේදී මා සාකච්ඡා කළා. අද අලුතෙන් සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවා නම් පුතේ ඉමාෂි এডুকেෂන් YouTube නාලිකාව සර්ච් කරලා අපිව හොයාගෙන පරණ වැඩසටහනුත් නරඹන්න. එතකොට ඔබට සම්බන්ධතාවයක් සහිතව මේ වැඩසටහන් මාලාවේ ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. හොඳයි. එහෙනම් ඔන්න දන්නේම නැතුව අද දවසට අයිති ඔන්න කාලය ගෙවිලා ගියා. අපි අද කතා බහ කරේ එක ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටස 5 චූටි බබා සංගරාව පදනම් කරගෙන. හොඳයිනේ. හරි. ওই විදිහට පුතේ අපි නිරන්තරයෙන්ම ඔබට ඔබේ පත්‍රයේ තිබෙන ඔබේ සංගරාවේ තියෙන අනුමාන ගැටලු විභාගෙට එයි කියලා හිතන ඔබට වරදින්න පුළුවන් කියලා හිතන දේවල් ගැන අපි නිරන්තරයෙන්ම අවධානය යොමු කරනවා. හොඳයි. එහෙනම් අද ඉගෙන ගත්ත දේ ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා අපි විශ්වාස කරනවා. එහෙනම් අදට ඇති නේද? හරි. ඔබ දන්නවා මා අදට සමුගෙන ගියත් ආයි අලුත් පාඩමකින් නැවත ඔබ මුණ ගැහෙන්න එනවා. එතකොට ඒ ආවම ඔබට තවත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම සමුගාන නිමේෂය හැමදාමත් ඔබට මතක් කරනවා. අපේ ඉමාෂි এডুকেෂන් YouTube නාලිකාව පුතේ subscribe කරලා නැත්නම් තාමත් subscribe කරලා bell icon එක click කරන්න. අපේ වැඩසටහන් ගැන ඔබට කමෙන්ට්ස් දාන්න පුළුවන්. අඩුපාඩු තියෙනවා නම් කියන්න පුළුවන්. ලයික්ස් දාන්න පුළුවන්. යාළුවන්ටත් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒවා ඔබට අපි ආරාධනා කරනවා අදට වඩා හෙට හොඳ වැඩසටහනක් දෙන්න අපිට ඔබට කරන්න පුළුවන් උදව්වක් හැටියට. ඒ ගැනත් සිහිපත් කරමින් එහෙමනම් අලුත් පාඩමකින් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් අලුත් ප්‍රශ්න පත්‍රයකින් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. හැමදාමත් ප්‍රාර්ථනා කරන්නේ ඉමාෂි ආයතනය දැනුමෙන් සන්නද්ධ වෙන්න දැනුමෙන් පිරිපුන් දරුවෙක් වෙන්න ඔබට අවශ්‍ය ශක්තිය දෙන ආයතනයක් හැටියට අපේ පැතුම එයයි පුතේ. ඔබ දැනුමෙන් සන්නද්ධ වෙන්න දරුවෙක් වෙලා මේ රට වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් භාග්‍යවන්තයෙක් වෙනවා දකින්න. එහෙමනම් ආයතනාධිපතිතුමා ඇතු සමස්ත කාර්ය මණ්ඩලයේ සුබ පැතුම් ඉදිරිපත් කරමින් අදට මා ගිහිල්ලා එන්නම්. නොරදවාම ඊළඟ වැඩසටහනත් එක්ක මතක ඇතුව අපිත් එක්ක එකතු වෙන්න අපි දෙවෙනි ප්‍රශ්න පත්‍රයකින් හෝ වෙනත් පාඩමකින් ඔබත් එක්ක මා අනිවාර්යයෙන්ම ඔබේ නිවහනට එනවා. එහෙනම් එළබෙන දවස එළබෙන හෝරාව සතුටෙන් සනීපෙන් නිරෝගීව ඉන්න ඔබ සියලු දෙනාටම සුබ පැතුම් ඉදිරිපත් කරමින් ප්‍රාර්ථනා කරමින් අදට මා සමුගෙන යනවා. මතක ඇතුව නිරන්තරයෙන්ම අපේ YouTube නාලිකාවත් එක්ක අත්වැල් බැඳ ගන්න. ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.